සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය ඔස්සේ ධර්ම දානමේ මහා පින්කම එක්කයි එකතු වෙලා ඉන්නේ. විශේෂයෙන් අද මේ උතුම් ධර්ම දේශනාවේ පින්බර දායකත්වයෙන් ධර්මයෙන් කටයුතු කරන්නට යෙදෙන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිටින නිලන්ති විතාන සහ ශ්‍රී ලංකාවේ සිටින නිරෝෂා තුෂාරි අනුර විතාන සහ රංජන් ප්‍රසන්න කියන දූ දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනා එකතු වෙලාද මේ ධර්ම දානමේ පින්කම ලක්වාසී ලොවාසී හැම දෙනා වෙනුවෙන් කොළඹ ටෙලිවිෂන් මේ සදහම් විකාශය ඔස්සේ සිදු කරන්න. මේ අයගේ ප්‍රධානම අරමුණ තමයි කොඩිප්පිලි ආරච්චිගේ දෝන එමලින් මහත්මියගේ 80 වෙනි ජන්මදිනය වෙනුවෙන් ඒ මෑණියන්ට ආශිර්වාද කිරීම. ඒ වගේම පියාණන් වන යට්ටෝ විට විතානගේ ධර්මදාස විතාන මහත්මාට උතුම් ධර්මාවබෝධය පිණිස මේ පින ආශිර්වාදයක් වේවා කින ආශිර්වාදයෙන් පින් අනුමෝදන් කිරීම. ඒ වගේ මව සහ පියා නමින් මිය පරලොවගිය සංසාරගත සියලු ඥාතීන්ට ඒ පවුලේ පරම්පරාගත මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් ධර්ම දේශකයන්න් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයට ආශිර්වාද කිරීම ලක්වාසී ලොවාසී හැම දෙනාටමත් කල්යාණ මිත්‍රයන් වහන්සේලා හැම දෙනාටම ආශිර්වාද කිරීමේ පින්වතුන්ගේ අරමුණ. ඒ අරමුණ ඇතුවයි අද මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ. මේ ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගන්න පින ඔබ හැම දෙනාටමත් ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටමත් නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්වතුනි, අද අපි කතා කරන්නේ අපි කාටත් වැදගත් මේ ධර්ම මාර්ගයේ තුල අපි ගමන් කරන ආකාරය පිළිබඳව. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි කියනවා උන්වහන්සේගේ ධර්මය සාක්ඛාතෝ භගවතෝ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය සාක්ඛාතයි මනාකොට දේශනා කරලා තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය සාක්ඛාතයි කියන එකේ අර්ථය තමයි මනාකොට දේශනා කළ ධර්මය. ආදි කල්යාණ, මජ්ජේ කල්යාණ, පරියෝසాన කල්යාණ. එහි මුල මැද අග කල්යාණ ධර්මයන් ගැලපෙන විදිහට දේශනා කරපු ධර්මයන්. එහි මුල තියෙන සීල කොටස, මධ්‍යයේ සමාධිය, අග ප්‍රඥාව, සීල සමාධි ප්‍රඥා හැටියට වර්ධනය කළ යුතු ධර්ම මාර්ගයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. කල්යාණ ධර්මය සාත්තං අර්ථ සහිතව සභ්‍යාංජනක් පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකින් යුක්තව පාරිසුද්දම් බ්‍රහ්මචරියම් පකාසේති. පිරිසිදු නිවන් මගම ඒ තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අන්නේ නිසා භාග්‍යතුන් වහන්සේගේ ධර්මය සාක්ඛාතයි. ඊළඟට සන්දිට්ඨිකයි. මේ ජීවිතේම අවබෝධ කරන්න පුළුවන් ඒ ධර්මය. බුදුහාමුදුරන්ගේ කාලේ ඒ කාලෙට විතරයි, අදට බෑ කියලා එකක් නැහැ. මේ ධර්මයේ අකාලිකයි. ඕනම කාලයකට බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ යමෙක් ධර්මය අවබෝධ කරා නම් ඒත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩලා සීල සමාධි ප්‍රඥාව වඩලාමයි මාර්ගඵල ලැබුවේ. වර්තමාන කෙනෙක් ධර්මය අවබෝධ කරගෙන මගඵල ලබනවා නම් ඒ කෙනාටත් සීල සමාධි ප්‍රඥාවලින් යුක්ත මේ මාර්ගයමයි වඩන්න තියෙන්නේ. එකම මාර්ගය, එකම නිවන් මඟ. අනාගත ලෝකයට සීල සමාධි ප්‍රඥා වෙනස් වෙන්නේ නැහැ. නිවන් මඟ වෙනස් වෙන්නේ.
ඒත් යමෙක් ධර්මය අවබෝධ කරනවා නම් ඒත් මේ මාර්ගයම වඩලා ඒ පිළිවලටයි ධර්ම අවබෝධය ලබන්න. ඒ නිවන් මග අකාලිකයි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හොයාගත්ත හැටි. උන්වහන්සේගේ පළවෙනිම දේශනාව ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවය එදා ලෝකෙට දේශනා කරේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හොයාගත්ත හැටි. උන්වහන්සේ භික්ෂූන් වහන්සේ පස්වක භික්ෂූන් වහන්සේලා ඉදිරි එදා මනුස්ස ලෝකෙන් 5 දෙනෙක් බණහන්න වාඩි වුණාට දසදහසක් ලෝක ධාතුවල දෙවියන් අහසේ පිරීලා ඉතිරිලා බණ ඇහුවා. එදා බුදුරජාණන් වහන්සේ ඒ දේශනාව විස්තර කරා ද්වේමේ භික්ඛවේ අන්ත මහණෙනි අන්ත දෙකක් තියෙනවා. මිනිස්සු බොහෝ පිරිසක් බුදුවරු පහළ වෙන්න පෙර විමුක්තිය හොයාගෙන ඒ අන්ත දෙකේ තමයි මිනිස්සු අනුගමනය කරේ. කොටසක් ශරීරයට අධික ලෙස සැප සම්පත් දෙමින් පංච කාමයන් තුළ කාම සම්පත් වින්දනය කරමින් විමුක්තියක් හොයන කොටසක් හිටිය. තව පිරිසක් හිටිය වැඩිපුර හිටිය ශරීරයට දුක් දෙන අය. නොයෙක් නිගන්ට පිරිස නොයෙක් අන්නේ ශාස්තෘවරු යටතේ හිටපු අය නොයෙක් අයි හිටිය මහ කැලෑවල අන්ත දුක්විඳමින් ඇඳුම් පවාත හැරලා ගිනි දල්වගෙන ගිනි ගොඩුවල් ගහගෙන කෙලෙස් පුච්චනවා කියලා අර ගින්න පිච්චි පිච්චි ඉන්න ඉන්න. මහා සීතලේ වතුරට බැහලා පවහෝදන ඔය වගේ නොයෙක් විදිහේ දුස්කර ප්‍රතිපද අනුගමනය කරපු අය හිටිය. බුදුරජාණන් වහන්සේ අන්ත දෙක මාත හැරිය. උන්වහන්සේ විශේෂෙන් හොයාගත්තා. අන්තයක් ඒ තමයි ඒතේ උබහෝ අන්තිමේ අන්ත දෙකින් තොර අනුපගම්ම මජ්ජිමා ප්‍රතිපදා මධ්‍යම් ප්‍රතිපදාව තථාගතයන් අභිසම්බුද්ධ තථාගතයන් වහන්සේ විශේෂයෙන් අවබෝධ කරා. චක්කු කරණී දහම් මැස ලබා දෙනවා. ඥාන කරණී ප්‍රඥාව පහළ කරලා දෙනවා. උපසමාය කෙලෙස් සංසිඳවනවා. නිබ්බානාය සංවත්තන්ති නිවන පිණිස උපකාර වෙන මාර්ගය උන්වහන්සේ හොයාගත්තා. පුබ්බේ අනුනුස්සතේසු ධම්මේසු කවදාවත් නොඇසූ විරු ධර්මයක් උන්වහන්සේ මේ හොයාගත්තේ. චක්කු කරණී ඥාන කරණී උපසමාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති. ඒ මාර්ගයේ තමයි අය මේ වරිය වට්ටංගිකෝ මග්ගෝ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ අංග 8කින් යුක්ත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවන පිණිස තියෙන එකම මාර්ගය. පෙර බුද්ධ ශාසනවල පවා ඒ හැම බුදු කෙනෙක්ම ගුරු උපදේශ රහිතව අවබෝධ කරගන්නේ හොයාගන්නේ මේ මාර්ගයමයි. අන්නේ මාර්ගය උන්වහන්සේ හොයාගත්තා. ඒ හොයාගත්ත මාර්ගයේ තමයි අනුගමනය කළ ප්‍රතිඵල ලබන ආකාරය. බුදුරජාණන් වහන්සේ දෙව්මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් ලෝකෙට දේශනා කරේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ මේ මාර්ගය අකාලිකයි ඕනම කාලයකට පොදුයි. ඒහි පස්ස ඕනම කෙනෙකුට ඇවිල්ල බලන්න පුළුවන් මේ මාර්ගය අනුගමනය කරලා. අවෝක කරලා හරි අයිද ඕවා කොහෙ කරන්නද කියලා එලිය ඉඳම් මාර්ගය වඩන්න නැතුව විවේචනය කරනවට වඩා ඕනම කෙනෙකුට ඒව බලව ඇවිත් බලන්න කියනවා. මේ මාර්ගය අනුගමනය කළ බලන්න ප්‍රතිඵල ලැබෙන හැටි ඕනම කෙනෙකුට විවෘත්ත ආරාධනා කර ඒහි පස්සෙ ඇවිල්ල බලන්න මේ මාර්ගය වඩන් ප්‍රතිඵල් ලැබෙනවා. ඕපනයිකෝ හැබැයි මේ ධර්මය අවබෝධ කරන්න තියෙන්නේ තමා තුළින්. ඕපනයිකෝ බාහිරින් දකින එකක් නෙමේ. තමා තුළට පමුණවාගෙන තමන් තුළින් අවබෝධ කරගත යුතු දෙයක්. ඕපනයිකෝ පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඥෝහි ප්‍රඥාවන්ත අය තම නැන පමණි. තමන්ගේ නුවනේ ප්‍රමාණයට තමන්ගේ ප්‍රඥාවි ප්‍රමාණයට තම නැන පමණින් මේ ධර්මය අවබෝධ කරනු. ඒක අනි පිංහතුනි සමහරයි ඉන්නවා මේ ජීවිතයේ මේ මාර්ගය වඩලා ආර්යෂ්ඨායික මාර්ගයට පැමිණිලා සෝවාන් පලයට පත්වෙනවා. අන්න ඒ කෙනාගේ නුවනේ ප්‍රමාණයට යා අවබෝධ කරගත්ත. තව කෙනෙක්ගේ මාර්ගයම වඩලා කාමරාග පටික සංයෝජන තුනී කරගෙන සකදාගාමී පලට පත්වෙනවා.
අන්න යාගේ නුවණ ප්‍රමාණයට යා තවත් ගැඹුරින් අවබෝධ කරගත්ත. තව කෙනෙක්ගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේම වඩලා කාමරාග පටික සම්පූර්ණයෙන් ප්‍රහාණය කරලා අනාගාමී ඵලයටම පත් වෙනවා. අන්න යාගේ නුවණ ප්‍රමාණයට යා තවත් ගැඹුරට ගියා. මහා පිං ඇති උත්තමයන් වහන්සේලා මේ ධර්මය මේ ජීවිතේම සාක්ෂාත් කරගෙන රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා කියන ඒ සංයෝජනයි දස සංයෝජන සියල්ලම ප්‍රහාණය කරලා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග ඒ සංයෝජන විතරක් නෙමෙයි රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා කියන දස සංයෝජනම ප්‍රහාණය කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණයෙන්ම වඩලා අවසන් කරලා උතුම් අරහත්ත්වයට පත් වෙනවා. තම නැන පමණින් මේ ධර්මය අවබෝධ කරගන්න. අන්නේ ලක්ෂණ මේ ධර්මයේ පුරාම දකින්න තියෙනවා. ඒ නිසා පිංහතුනි වැඩිය යුතු මාර්ගයේ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔබ කවදා හරි දැන් අපි සමහර වෙලාවට සමහරු අනේ කවදා හරි මට නිවන් දකින්න ලැබේවා. අනේ මට කොහොම හරි සෝවාන් වෙන්න තියෙනවා නම් සමහරු හිතනවා මට මෛත්‍රී බුද්ධ ශාසනය හරි බණ අහලා නිවන් දකින්න ලැබේවා. මොන බුද්ධ ශාසනයෙන් නිවන් දැක්කත් ඔබ අවබෝධ කර යුත්තේ චතුරාර්ය සත්‍යය. ඔබ වැඩිය යුත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. ඔබ ප්‍රහාණය කළ යුත්තේ ඒ දස සංයෝජන ධර්මයන්මයි. ආයි වෙන දෙයක් නෙමෙයි. අපේ බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කරපු නිවන් මඟ තාම පැහැදිලිව තියෙනවා. ඒ මාර්ගයේ වඩන්න උත්සාහයයි අවශ්‍ය. ඔබට අවශ්‍ය වෙන්නේ ඔබ තුළ ඇතිකර ගත යුතු අංග දෙකක්. යෝනිසෝ මනසිකාරයයි ධම්මානුධම්ම ප්‍රතිපදාවයි. ඒ අංග දෙක අද ඔබ තුළ ඇතිකර ගන්න පුළුවන්නම් ඔබට ප්‍රතිඵල කරා යන්න පුළුවන්කම තියෙන මාර්ගයේ පැහැදිලි මාර්ගයක් අද තියෙනවා. හැබැයි ඒ පැහැදිලි මාර්ගයේ වඩන පිරිසක් අපිට හොයාගන්න නැති එකයි තියෙන්නේ. අද බොහෝ පිරිස පංච කාමයන්ට මුසපත් වෙලා ඒ කාමයන්ට ඇදිලා යන්නේ හරියට මාර වසඟයට අහු වෙලා මහා ගංවතුරකට ගහගෙන යන පිරිසක් වගේ ඒක ඔස්සේම ගහගෙන යන. ඒ සැඩ පහරට අහුවෙච්ච අය අතරින් උඩුගම් බලා පීන ගන්න පුළුවන් වෙන ඉතාම සුළු පිරිසකට. ඒකයි මේ ධර්ම මාර්ගය වඩනවා කියන්නේ පටිසෝත ගාමිනී. හරියට දිය පහර කපාගෙන උඩුගම් බලා පීනනවා වගේ වැඩක්. පිංහතුනේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අවබෝධ කිරීම කොච්චර අමාරු දෙයක්ද. ඒකට හේතුව මිනිස්සුන්ගේ හිත නැඹුරු වෙන්නේ සංසාර පුරුද්ධ තියෙන අකුසලේටමයි අපායටමයි. සතර අපාය වැටි වැටි යන සංසාර ගමනටමයි ඔවුන් ආස කරන්න. ඒකටමයි කැමති. බුදුහාමුදුරුවෝ පෙන්නනවා මහණෙනි කුරුල්ලෝ අල්ලන වැද්දෙක් විශාල දැලක් මද්දක් ගහලා ඔබ දන්නවා සත්තු අල්ලන මිනිස්සු මදු ගහනවා. ඒ වගේ විශාල දැලක් කෙලලා කුරුළු රංචුවකට දැලක් ගහලා රංචුව කොටු කරගන්න. ඔය දැලට අහු වෙනවා විශාල පිරිසක් කුරුල්ලෝ. දැන් ඔය දැල අතරින් කීප දෙනෙක් අර දැල කපාගෙන කොහොම හරි දැලේ රිංග ගන්න පුළුවන් සිදුරු හොයාගෙන දැල කපාගෙන පියාඹගෙන යනවා. කීප දෙනෙක් දැල කපාගෙන බේරෙනවා. අනිත් රංචුවම අර වැද්දට අහු වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි නුඹලාට මාරයාත් කෙලෙස් දැල එලලා තියෙන්නේ. කෙලෙස් දැලත් හරියට ඒ වගේ. දැලට අහු වෙලා ඉන්නේ, පැටලිලා ඉන්නේ. ඇහැට පේන ප්‍රියමනාප රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, පංච කාමයන් ගැන හිත හිතා අර දැලේ පැටලි ඉන්නවා. ওই දැල කපාගෙන යන්නේ, ඒකෙන් මිදිලා යන්නේ ඉතාම සුළු පිරිසයි. අන්න ඒ වගේ මේ පංච කාමයන්ගේ ආදීනව සිහි කරලා, කෙලෙස් වල ආදීනව සිහි කරලා, කොහොම හරි මේකෙන් ගැලවෙන්න ඕනේ, මිදෙන්න ඕනේ කියලා හිතලා වීරිය වඩාගෙන ගැලවිලා යන්නේ ඉතාම සුළු පිරිසයි. ඒ ටික දෙනා ගැලවෙනවා. අනෙක් පිරිස මේ දැලට අහු වෙලා අර මාර වසඟයට අහු වෙලා යනවා. ඒ නිසා පින්වතුනි ධර්මය අවබෝධ කරනවා කියන එක ඒකයි බුදුහාඳුර උපමාවකට පෙන්වුවේ යුද්ධ 1000ක් දිනනවට වඩා මේ කාම ලෝකයේම අධිපති භාවය දරන. අපි දන්නවා මනුස්ස ලෝකේ ගත්තොත් මේ ලෝකෙම
එකම රජෙක් කාලෙකට පහළ වෙන චක්‍රවර්ති රජ කෙනෙ. ඒ රාජ සම්පත්තිය ලබන. ඒම නැත්නම් කාමලෝකෙම අධිපතිය වෙලා උපදින. දෙදෙව්ලෝට අධිපති සක්‍ර දෙවියන් වෙලා ඔය මොන තනතුරු මොනවා ලැබුණත් ඒ සියල්ලට වඩා සෝතාපත්ති පලේ ශේෂ්ඨයි කියල බුදුරජාණන් වහන්සේ වදා. එනිසා පිංහතුනි ඔබ ඔබේ ජීවිතය තුළ ඉලක්කයක් තියාගන්න. මම හුස්මටික යන්න කලින් මේ ධර්ම මාර්ග මම මෙන්න මේ විදිහට වඩනවා. තම නැන පමණින් තමන්ට යාගන්න පුළුවන් ඉලක්කෙ තමන් සැලසුම් කරගන්න. අඩ්ඩුම ගානෙ සෝවාන් වෙනවා කෙන ඉලක්කෙ තුළ හරි ගමන් කරන්න. පිංගතුනි යමෙක් සෝතාපන්න පලට පත් වනා කියන්නේ ආර්යෂ්ඨායික මාර්ගයට පැමිණුනා කියන එක. ආර්යෂ්ඨායික මාර්ගයට පැමිණිච්ච කෙනා ඒ මාර්ගය තුළ ගමන් කරනවා. යාපස්සට වැටෙන කෙනෙක් නෙමේ. එනිසයි බුදුරජාණන් වහන්සේ සෝතාපන්න වෙච්ච පුද්ගලයා ගැන පෙන්වේ. ඔහු උත්සාහ නොකර හිටිය ආත්මහතක් ඇතුළතේ කාන්තෙන් නිවන් අවබෝධ කරගෙන පිරිනිවන් පානවාක එතනින් එහා ආයමත් නතේ බවන් අට්ටමං ආදියන්ති. අටවෙනි භවයක නම් ඔහු උපදින්නේ නෑ කියල බුදුරජාණන් වහන්සේ වදා. එහෙමනං අපේ ජීවිතවල අපි පියවරෙන් පියවර මේ ඉන්න තැන ඉඳන් ධර්ම මාර්ග පැත්තට යන්න උත්සාහයක් ගන්න මුළු ලෝකෙම යන්න කෙලෙස් වල පැටලි ඔබ නිකන් ලෝකෙ දිහා බලන්න දවේශය වෛරය රාගය ඇවිස්සෙන දේවල් එකිනෙකා තුළ තියෙන ඉරිසියාවල් කුහකකං මොන තරන් ලෝකෙ පිරිච්ච ලෝකයක්ද කියල බලන්න. ඒ අතර මේ වසංගත රෝග වේගෙන් ලෝකෙ පැතිරීගෙන යනවා. ඒ අතර සමහ රටවල් තමන්ගේ බලය යුදාවිධ හදාගෙන තමන් ලෝකෙම බලවත් වෙලා අනෙක් සියල්ල යටපත් කරගෙන ඉන්න උත්සාහ කරන. ඒ අතර නොයෙක් විදිහේ ජාවාරම් මාෆියාවල් බෙහෙට්ටික පවා හැම දෙයක්ම මිනිස්සු අතර සමහරු ලෙඩරෝග පතුරුවනු. ඒවට බෙහෙට්ටික හදලා ඊට පස්සේ අනිත් පැත්තෙන් ආදායමක් උපදව ගන්න උත්සාහ කරන. තව රටවල් යුද්ධ ආයුධ හදල රටරටවල් අත්තර යුද්ධ අවුලවලා තමන්ගේ ආයුධ ටික විකුණ ගන්න. ඊට පස්සේ සමහරවෙලාවට ඒ රටවල් අත්පත් කරගන්න මොනවහරි ප්‍රශ්න දාලා ඒ රටවල් අයිති කරගන්න. ඒ රටවල් වල තියෙන වටිනා වස්තුව කොල්ල කන. මේක තමයි ලෝක ස්වභාවය. අපි ජීවත්වෙන්නේ ලෝභ දවේශ මෝහ කියන අකුසලයන් බලවත් එච්ච කෙලෙස් සහිත ලෝකෙක ඉන්න. ඒ ලෝකයේ තුළ අපි යුක්තිය සාධහරණත්තය ඔව මොනවා අපි කතා කරත් මේ කෙලෙස් සහිත ලෝකයා එක ජීවත්වෙනකොට අසාධහරණකං ඒව තමයි ලෝකෙ පුරාම තියෙන. පිංහතුනේ මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ අපිට කොච්චර අපි හිතුවට තර්ක කරාට මොනවා පිහිටෝගෙන මොන දේවල් කරන්න හැදුවත් අපිට ලෝක යන රටා වෙනස් කරන්න පුළුවන්කමක් නෑ. අපිට ලැබිලත්තින ඉතාම සීමිත කාලයක් මේ මනුස්ස ජීවිතේ. අපි දන්නේ නෑ කවදා කොතන මේ හුස්ම ටික යයිද. ඒ ඉන්න ටික කාලයට දැන් බණහන ඔබම කල්පනාක සමාට ඔබේ ජීවිතේ ආවිස කොච්චර ගෙවිලද අපි කවුද දන්නේ. කෙනෙකුට හිතෙන්න්න පුළන් අවුරුදු 20-25 වගේ තරුණ දරුවෙක් බණහනකොට නෑ අපිට තව කල් තියෙනවා. සමහරලාවට වයසක කෙනෙකුට හිතෙන්න්න පුළුවන් අවුරුදු 60-70 වගේ නම් දැන් ඉතින් අපේ කාලය ඉවරයි. පිංහතුනේ අපි කාටවත් අපේ ආවිෂ ගැන එහෙම මනින්න බෑ. කෙනෙකුට මැරෙන්න්න වයිස හැමෝම මැරෙන්න්න වයිසට ගිහිල නෙමේ. තරුණ වයසෙ මැරෙනවා ළමා කාලෙ මැරෙනවා මැදි වයසෙ මැරෙනෝ මිනිස්සු. වයිසට ගිහිල්ල මැරෙනවා. මැරෙන්න්න කොච්චර හේතු තියෙනවාද. ඔබ හොඳට මරණ සතිය වැඩුවොත් මනුස්සෙක් මැරෙන්න්න තියෙන හේතු ටික විමසලා බැරුවොත් ඔබ පුදුම වෙන්නේ මැරෙන එක ගැනනෙමේ ජීවත්වෙලා ඉන්න එක ගැන. මේ තරං අනතුරු ගොඩක් මැද්දේ. මේ තරං විපත් ගොඩක් මැද්දේ මම තාම ඉන්න වනේ කියලා ඔබට ඔබ ගැන පුදුම හිතේ. පාරට බැස්සොත් ඉස්සරහිනුත් මරණය පිටිපස්සෙනුත් මරණය. ඉස්සරහිගෙන වාහනකින් ඔබ හප්පගෙන යන්න පුංචි වැරද්දක් ඇති. පිටි පස්සෙන්ගෙන වාහනයක් අඩුගාන මොකක් හරි බ්‍රේක් නැති වුණා රෝධයක් ටෑර එකක් පිපුරුව පාරයින ඉන්න කීප දෙනෙ කප්පගෙන මරාගෙන යන්න පුළුව. අනතුර හැම මොහොතෙම ඉහලට ගත්ත හෝස්ම පොද පහලට හෙලන්න පෙර මැරෙන්න්න පුළුව. කටට ගත්ත බට්ටික හිර වෙලා හිටි ගමන් මිනිස්සු
පුටුවෙන් ඇදගෙන වැටලා මැරෙනවා. හොඳට හිනාවී හිටපු කෙනා ටික වෙලාවකින් පපු අමාරුවක් හැදිල නහරක් පුපුල මිනිස්සු මැරේ. සමහර ලෙඩ හොයා ගන්නවත් බෑ. කෙනෙක් මැරුණට පස්සේ මැරිච්ච ක්‍රමේ හොයාගන්න බැරුව වෛද්‍යවරු පවා මිනිිය කපල බලනවා. කොහොමද මෙයා මැරුණ කියලා මැරිච්ච ක්‍රමේ හොයනවා. අවසාන ඒකත් හොයාගන්න බැරිවුණු. සමහර මිනී වල්ලල ආයි කාලෙකට පස්සේ කවුරු හරි සැකයි කියල හරි මොනෝහරි පැමිණිල් ලක්කරොත් උසාවි නියෝගවලින් ඔබ දන්නම් අර වලදාපු මිනී ගොඩදාගෙන ආය පරීක්ෂණ කරනවා. ඇගේ අ කුණු වෙන කොටස් හරි රටරටවලුවට යවල බලනවා කොහොමද මැරුණ කියල හේතු හොය. එතකොට අපිට පේනවා මනුස්සේගේ ජීවිතයේ හොයාගන්න බැරි හේතුවලින් මිනිස්සු මැරෙනවා. ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ ධර්මය දියුණු කරගන්න ලොකු උත්සාහයක් ගන්න. අපි දන්නේ නෑ කවදා කොත්තන කොයි මොහොත මේ හුස්මටිකයයිද. මොන විදියට මනුස්ස ජීවිතය අවසන් වේද ඔබවත් මමත් අපි කවුරුත් දන්නේ. පිංහතුනේ ආර්යෂ්ඨායික මාර්ගය. අපි මේ මාර්ගය ගැන අද යම් ප්‍රමාණයකට තේරුම් ගන්න උත්සාහයක් ගම්. ඒ කායිනු අයම් භික්කවේ මක්ගෝ. බුදුරජාණන් වහන්සේ නිවනට තියෙන එකම මාර්ගය හැටියට පෙන්ව. උන්වහන්සේ හොයාගත්ත පුබ්බේ අනුනුස්සතේසු දම්මේසු කවදාවත් නොඇසූ විරු ධර්මයක්. බෝධි මූලයේදී උන්වහන්සේට අවබෝධ වුණා. අර අත්තකිල මතානුයෝගේ කාම සුකල්ලිකානුයෝගේ කියන මේ අන්ත දෙකෙන් තොර අනුපගම්ම මජ්ජිමා ප්‍රතිපදාව. ඒ මාර්ගයේ තමයි සම්මා දිට්ටි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධී කෙන අංග ටික. අංග 8ක් තියෙනවා. මේ අංග 8 වේදල්ල කියන සූත්‍ර විස්තර වෙනවා. මේක ස්කන්ධ 3කට බෙදනවා. සීලස්කන්ධය, සමාධිස්කන්ධය, පඤ්ඤාස්කන්ධය කියන ස්කන්ධ 3කට බෙදෙනවා. සම්මා දිට්ඨි සම්මා සංකප්ප අයිති වෙන්නේ ප්‍රඥා ස්කන්ධයට. ඔන්න ඔබ තේරුම් ගන්න සීල සමාධි ප්‍රඥා හැටියට මේ මාර්ගය වඩනවා වුණාට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පෙළ ගැහිලා තියෙන්නේ ප්‍රඥා සීල සමාධි හැටියට. ඒ නිසා හරියට මේ ධර්මයේ තේරුම් ගත්තේ නැති කෙනා බාහිරින් බලලා පිටින් බලලා හිතනවා ඔය මාර්ගය වඩන්න තියෙන ප්‍රඥා සීල සමාධි. සීල සමාධි ප්‍රඥා නෙමෙයි කියලා හිතනවා. ඇයි පෙළ ගහලා තියෙන්නේ? සම්මා දිට්ඨි සම්මා සංකප්ප අයිති ප්‍රඥා ස්කන්ධයට. සම්මා වාචා කම්මන්ත ආජීව අයිති සීලස්කන්ධයට. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන අංග 3 අයිති වෙන්නේ සමාධි ස්කන්ධ කොටසට. මේක තියෙනවා වේදල්ල කියන සූත්‍රය. එතකොට ප්‍රඥාවට අයිති සම්මා දිට්ඨි සම්මා සංකප්ප ප්‍රඥාවට අයිති. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව. ඒක තමයි සීලය. අපි ඔබ දන්නවා ආජීව අෂ්ටමක සීලය කියලා අපි පංච සීලයට අමතරව සමාදන් වෙන සීලයක් තියෙනවා. උපෝසත සීලෙ නෙමෙයි පොයි දවස්වලට සමාදන් වෙන උපෝසත සීලෙත් වෙනයි. ආජීව අෂ්ටමක සීලය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන සීලස්කන්ධේ මාර්ගාංග 3 සීලයක් හැටියට සමාදන් වෙනවා. සම්මා වාචා වචනෙන් වෙන වැරදි 4ක්. බොරුව, කේලම, පරුස වචන, හිස් වචන. සම්මා කම්මන්ත කය මුල් කරගෙන වෙන වැරදි 3ක්. ප්‍රාණඝාතය, හොරකම් කිරීම, වැරදි කාම සේවනයේදීම. ඊළඟට සම්මා ආජීවය ජීවත් වීම පිණිස වැරදි දෙයක් වැරදි ක්‍රම වලින් උපයන්නේ නැහැ. සාධාරණව ධර්මිෂ්ඨව මං ජීවත් වෙනවා. ආජීවයේ පිරිසිදු කෙනා. ඒක බුදුහාඳුර ගොඩාක් විස්තර කරන තැන් තියෙනවා ආජීවය ගැන. සාමාන්‍යයෙන් නොකළ යුතු වෙළඳාම් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීලා තියෙනවා. වස විස වෙළඳාම්, අවියාවිද වෙළඳාම්, වහල් වෙළඳාම්, මස් පිණිස සතුන් ඇති කිරීම. ඊළඟට ඔය පගා ගන්න ඒවා ඒ ඔක්කොම අයිති වෙන්නේ මිත්‍යා ආජීවයට. සාධාරණව ධර්මිෂ්ඨව හම්බ කරන්න. පිංහතුනී දෙවියම් පවා වන්දනාමාන කරනවා සාධාරණව ධර්මිෂ්ඨව ජීවත් වෙන කෙනාට. ඒක හරි ලස්සන දේශනාවක් තියෙනවා සක්ක නමස්ස කියලා සූත්‍රයක්. මේ දේශනාවේ තියෙන්නේ දවසක් සක්‍ර දෙවියෝ මාතලේ කියන රතාචාර්යවරයාට කතා කරලා කියනවා මාතලේ
නන්දන වනයට යන්න මට දිවිය රතේ සූදානම් කරන්න කියව. සක්‍ර දෙවියන්ගේ රතාචාරවල තමයි මාතලිය කියලා දිවිපුට්ටය. ඔහු තමන් සක්‍ර දෙවියන්ගේ දිවිය රතේ සූදානන් කරලා බලාගෙන හිටිය සක්‍ර දෙවිය පක්කු එන පාටක් නෑ දැමෙලා යනවා. මාතලි ගිහිම් බැලුව මොකද මේ සක්‍ර දෙවියන් පරක්කුතාම බලනකොට සක් දෙවිදෝම් මනුලව දිහාවට හැරිලා වන්දනා කරනවා. ඒ දිහා බලාගෙන ඉඳලා කල්පනා කරා මේ සක්‍ර දෙවියන් මොන තරන්න දෙදෙව්ලෝට අධිපති කෙනෙ. සතරවරන් දෙවියන් පවා වන්දනා කරන සක්‍ර දෙවියන්ට. ඒ තරම් පින් ඇති මේ තරම් බල සම්පන්න දෙදෙව්ලෝට අධිපති සක්‍ර දෙවියන් කාටද මේ මනුස්සලෝකට හැරිල වඳන්න. ඒ වෙලාවේ අහනකොට අර ඇහවා සක් දෙවිදුනේ ඔබෙන් මැදුම් පිදුන් ලබන්න මනුස්සලෝක කවු දැව ඔබෙන් මැදුම් පිදුන් ලබන්නේ. අන්නේ වෙලාවේ සක්‍ර දෙවියන් ගාථාවක් කියන ගාථා කීපයක් කියලා පළවෙනි ගාථාවෙන් කියනවා මනුස්සලෝක ඉන්නවා. සීල සමාධි ප්‍රඥා වඩන නිවන් මග ගමන් කරන ආර්යෂ්ඨායික මාර්ගය වඩන බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයෝ ඉන්නවා. භික්‍ෂු භික්‍ෂුණී අන්න ඒ අයට මං වන්දනා කරනවා කියව. අන්න මනුස්සලෝකයට සක්‍ර දෙවියන් මනුලව ඉන්න සීල සමාධි ප්‍රඥා වඩන එකැන මේ ආර්යෂ්ඨායික මාර්ගයේ ගමන් කරන. පැවිදි ශ්‍රාවකයන්ට භික්‍ෂු භික්‍ෂුණීන්ට මනුලවට හැරිල මං වන්දනා කරනවා කියව. දෙවනි ගාථාවෙන් කියනවා ඒ ගහට්ටා පුුණ්්‍ය කර සීලවන්ත උපාසකා දම්මේන දහාරම් පෝසෙන්ති තන් නමස්සාමි මාතලි. ඒ ගහට්ටා ගැන ගිහි ජීවිත ගත කරන පුුණ්්‍ය කරා පින් දහම් කරන සීලවන්ත උපාසකා සිල්වත් උපාසක උපාසිකාවන්න ඉන්නවා. දම්මේන දහාරම් පෝසෙන්ති ඒ අය ධාර්මිෂ්ටව ජීවත්වෙනවා. ධාර්මිකව තමන්ගේ අමුදරුවන් පෝෂණය කරන අන්න සම්මා ආජීවෙන් මිත්‍ය ආජීවෙන් තොරව ධාර්මිෂ්ටව ජීවත්වෙනවා ධාර්මිෂ්ටව තමන්ගේ අමුදරු පෝෂණය කරන. තමන් නමස්හාමි මාතලී මාතලී ඒ අයට මං වන්දනා කරනවා ඒ අයට නමස්කාර කරනවාගේ. අන්න බලන්න එතකොට සක්‍ර දෙවියම් පවා මනුලවට හැරිලා වන්දනා කරන්නේ කාටද ඒ ගහට්ටා පුුණ්්‍ය කර පින් කරන ගිහි ජීවිත ගත කරන අය අතර බොහෝ පින් දහම් කරන කර්ම පල විශ්වාස කරන. සීලවන්ත උපාසකා සිල්වත් ජීවිත ගත කරන උපාසක උපාසිකාවන් දම්මේන දහරම් පෝසෙන්තිය අය ධාර්මිෂ්ටව ජීවත්තෙන්නේ. ධාර්මික රැකයා කරනවා ධර්මානුකුල ජීවිත ගත කරනවා සම්මා ආජීවයෙන් යුක්තයි. තන් නමස්සාමි මාතල ඒ අයට මං මනුලුවට ඇරිල වන්දනා කරන. එහෙම නම් පිංහතුනේ ආජීවය කියලා කියන්න දෙවියන්ගෙන් පවා වැඳුම් පිදුන් ලබන දෙයක්. සාධහරණව ජීවත්වෙන්න. තමන් උපයන මුදලට දැන් අපි දන්න මිනිස්සු කියනවා මං මේ අනුන්ට ගිනි ගෙඩි දීලා හම්බ කරපු දේවල් නෙමේ. දහඩිය වකුරෝල මහන්සි වෙලා දුක්විඳල හම්බ කරගත්ත දේවල්. ඒක සතුටක් පිංහතුනේ කෙනෙකුට පුළුවන්නම් තමන්ගේ ධනය ගැන සතුටක් ලබන්න. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මං කාටවන් අය නැති කෙනෙක් මං අනුන්ගේ දේවල් හොරාගත්ත කෙනෙක් නෙමෙයි මං සාධාරණව ජීවත්වෙන්න කෙනෙක් මං යුක්ති සහගතව හම්බ කරගත්ත කෙනෙක් මං මගේ දහඩිය මහන්සියෙන් දුක්විඳල හම්බ කරගත්ත සාධාරණ ධනයක් කියලා තමන්ගේ ධනය ගැන සතුටු එන්න පුළුවන්. ඒක කෙනෙකුට මනුස්ස ගිහි ශ්‍රාවකයකුට ගිහි ජීවිතය ලබන උතුම්ම ධනයක් උතුම්ම සතුටක් තමන්ගේ ජීවිතේ නිරාමිස සතුටක් තියනවා තමන්ට තමන්ගේ ධනය ගැන. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා නිවන් මගේ යන ශ්‍රාවකයා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ඒ තුන අයිති වෙන්නේ සීලස්කන්ධයට. ඊළඟට ආර්යෂ්ඨායික මාර්ගයේ තියෙනවා සමාධියට අයිති කොටස් තුන. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. සම්මා වායාම කියන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය. අකුසල් ප්‍රහාණය කළ කුසල් දියුණු කරන්න ඇති කරගන්න වීරිය සම්මා වායාම. සම්මා සතිය කියලා කියන්නේ සතර සතිපට්ඨානය තුළ සීය පිහිට ඕල ඇති කරගන්න හිතේ එකඟතාවේ සමා සමාධී කියන්නේ ඒ තුළ නීවරණ යටපත්වෙලා ඇතිවෙන සමාධී ඒකාග්‍රතාවේ. එතකොට සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන කොටස් තුන අයිති වෙන ආර්යෂ්ඨායික මාර්ගයේ සමාධි කොටසට.
සම්මාදිට්ඨි සම්මා සංකප්ප අයිති ප්‍රඥාවට. එතකොට මෙන්න මේ මාර්ගයට පැමිණෙන්නේ කොහොමද? අපි බලමු කොහොමද මේ මාර්ගයේ සීල සමාධි ප්‍රඥා වශයෙන් වැඩෙන්නේ. දැන් පෙළ ගැස්ම ඔබ දන්නවා සම්මාදිට්ඨි සම්මා සංකප්ප ප්‍රඥා. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සීලස්කන්ධය. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන්නේ සමාධි ස්කන්ධය. එතකොට පෙළ ගැස්ම තියෙන්නේ ප්‍රඥා සීල සමාධි. දැන් ඔබ හිතන්න ඔබ සීල් ගන්නවා. ඔබ සම්මා ආජීවෙන් හොරමැර වංචා කරන්න නැතුව සාධාරණ ධර්මිෂ්ඨව ජීවත් වෙනවා. ඔබට හිතෙන්න පුළුවන් මම ආර්ය අෂ්ටාංගික මාර්ගයේනේ ඉන්නේ. ඒක වැරදි පින්වතුනි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන ගුණධර්ම ඔබ වඩනවා තමයි. ඒක පිනක්. හැබැයි මාර්ගයට පැමිණුණා වෙන්නේ සෝවාන් වෙනකොට. අන්න එතනින් තේරුම් ගන්න. සෝතාපන්න කියන එකේ තේරුම වේදල්ල සූත්‍රයේ පෙන්වනවා ඊටාම පැහැදිලිව. සෝත කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. ආපන්න කියන්නේ පැමිණුණා කියන එකයි. සෝතාපන්න කියලා කියනවා කොපමණකින්ද කෙනෙක් සෝතාපන්න කෙනෙක් බවට පත් වෙන්නේ කියලා අහනවා මේ දේශනාවේ. එතකොට විස්තර කරනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණුණා කියන අර්ථයෙන් තමයි සෝතාපන්න කියලා කියන්නේ. එහෙනම් සෝතාපන්න කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණුණා කියන එක. එහෙමනම් ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඔබට පැමිණෙන්න තියෙන්නේ සෝතාපන්න ඵලයට පත් වීමෙන්. සෝතාපන්න ඵලයට පත් වෙන කෙනා සෝවාන් වෙනකොට සංයෝජන 3ක් සම්පූර්ණයෙන් ප්‍රහාණය කරනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන 3 ප්‍රහාණය වෙනකොට එයාට චතුරාර්ය සත්‍ය ඇති වෙන්නේ පළවෙනිම ඥාන සත්‍ය ඥානෙ. දුක කියන්නේ ආර්ය සත්‍යයක්මයි කියන අවබෝධය. දුකේ හට ගැනීම තණ්හාව ආර්ය සත්‍යයක්මයි කියන අවබෝධය. දුක නැති කිරීම නම් වූ නිවන ආර්ය සත්‍යයක්මයි කියන අවබෝධය. දුක නැති කරන මාර්ගයේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේමයි මේ මාර්ගයේ සීල සමාධි ප්‍රඥා වශයෙන්මයි වැඩි යුත්තේ කියන අවබෝධය ඇති වෙන්නේ. අන්නේ අවබෝධයට කියනවා සම්මා දිට්ඨියේ සත්‍ය ඥානය ඇති කර ගන්නවා කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි එක තමයි සම්මා දිට්ඨිය. එතකොට සම්මා දිට්ඨියේ සත්‍ය ඥානය ඇති කරගෙන තමයි මාර්ගයට පැමිණෙන්නේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැසගත්ත කෙනා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණිච්ච කෙනා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිළිපන්න කෙනා කියලා ධර්මයේ සඳහන් වෙනවා. එතකොට ඔන්න කෙනෙක් සම්මා දිට්ඨියේ සත්‍ය ඥානය ඇති කරගෙන සෝවාන් ඵලයට පත් වුණා. දැන් සත්‍ය ඥානය ඇති කරගත්ත කෙනාට කළ යුතු කෘත්‍ය තියෙනවා. තාම කෘත්‍ය වඩලා නැහැ. මාර්ගයට ආවා විතරයි. ඒ ආව කෙනා මාර්ගය වඩා ගන්න ඕනේ කොහොමද? දුක අවබෝධ කරන්න තියෙනවා. අන්න දුකේ කෘත්‍යය. දැන් තාම තියෙන්නේ සත්‍යයක් කියන අවබෝධය විතරයි. ඒක අවබෝධ කළ යුතුයි. දුකේ හට ගැනීම තණ්හාව ප්‍රහාණය කළ යුතුයි. අන්න එහි කෘත්‍ය කළ යුතු දේ. දුක නැති කිරීම නම් වූ නිවන සාක්ෂාත් කළ යුතුයි. අන්න එහි තියෙන කෘත්‍ය කළ යුතු දේ. දුක නැති කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල සමාධි ප්‍රඥා වශයෙන් වැඩි යුතුයි. අන්න එහි තියෙන කෘත්‍ය කළ යුතු දේ. එතකොට ඔන්න ඒ කෘත්‍ය කිරීම පිණිස මොකද කරන්නේ? සම්මා දිට්ඨියේ පිහිටලා සීලේ ආජීව අෂ්ටමක සීලේ දැඩිව ආරක්ෂා කරමින් සමාධිය වඩමින් ප්‍රඥාව දියුණු කරන. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන සීලස්කන්ධය තුල පිහිටලා සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන සමාධි අංග ඇති කරගනිමින් ප්‍රඥාවම දියුණු කරන. එතකොට වැඩෙන්නේ කොහොමද? සීල සමාධි ප්‍රඥා හැටියට වැඩෙන්නේ. ඒ විදිහට සීල සමාධි ප්‍රඥා වශයෙන් වඩාගෙන යද්දී අර චතුරාර්ය සත්‍යයේ කෘත්‍ය ප්‍රඥා කොටසේ කෘත්‍ය වැඩිගෙන යම් මට්ටමකට යනකොට යා සකදාගාමි ඵලයට පත් වෙනවා. සකදාගාමි වෙච්ච කෙනාට තවදුරටත් අනාගාමි වීම පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගයේම සීල සමාධි ප්‍රඥා වශයෙන් තවදුරටත් වඩනවා. තවදුරටත් සීලස්කන්ධේ සමාධිය ප්‍රඥාව සීල සමාධි ප්‍රඥා වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩලා සම්මා දිට්ඨියම කෘත්‍ය දියුණු කරලා අනාගාමී ඵලයට පත් වෙනවා.
තාම සම්මාදිට්ඨිය සම්පූර්ණයි. තාම කෘත්‍ය වඩනවා. තවදුරටත් අනාගාමී වෙච්ච කෙනා ඔහුට තවත් තියෙන රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා කියලා තවත් සංයෝජන කීපයක් තියෙනවා. ඒවත් ප්‍රහාණය වෙච්ච තැන තමයි ඔහු රහත් වෙන්නේ. ඒ පිණිස ඔහු මොකද කරන්නේ? Taman තවදුරටත් සීලේම පිහිටගෙන සමාධියම තවදුරටත් ප්‍රබලව වඩමින් ප්‍රඥාවම දියුණු කරනවා. සීල සමාධි ප්‍රඥාව වශයෙන්ම වඩනවා. එහෙම ප්‍රඥාව දියුණු කරනකොටද ඒ ප්‍රඥාව දියුණු වෙලා කෘත්‍ය දියුණු කරලා අවසන් වෙනවා. දුක අවබෝධ කරලා අවසන් වුණා. දුකේ හට ගැනීම තණ්හාව මම ප්‍රහාණය කරලා අවසන් කරගත්තා. දුක නැති කිරීම සම්පූර්ණයෙන් මම නැති කරලා අවසන් කරා. දුක නැති කරන මාර්ගයේ මං සීල සමාධි ප්‍රඥා වශයෙන් වඩලා අවසන් කරා කියන අවබෝධය ඇති වෙන්නේ රහතන් වහන්සේලාට. ඒ තමයි කෘතඥානෙ. එහෙමනම් චතුරාර්ය සත්‍යයේ සම්මා දිට්ඨිය සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන් ත්‍රිපරිවට්ටාන ද්වාදසාකාරම් කියලා ධර්මයේ පෙන්නන්නේ. මේ විදිහට සම්පූර්ණ කර ගැනීමෙන් තමයි කෙනෙක් රහත් වෙන්නේ. එතකොට සම්මා දිට්ඨිය ඇති කරගෙන සෝවාන් වෙලා මාර්ගයට පැමිණිච්ච කෙනා සකදාගාමි වෙන්න, අනාගාමි වෙන්න, රහත් වෙන්න මොකද කරන්නේ? මේ මාර්ගය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කරලා කෘත්‍ය වඩලා අවසන් කරලා කෘතඥානෙ දක්වාම සම්මා දිට්ඨියමයි වඩා ගන්න. ඒ සම්මා දිට්ඨිය පරිපූර්ණ වෙන්නෙම සීල සමාධි ප්‍රඥා වශයෙන් වැඩිවීමෙන්මයි. ඔන්න ඔය විදිහට තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගඵල වැඩිගෙන මාර්ගයේ සම්පූර්ණ වෙන්නේ. පින්වතුනි, රහතන් වහන්සේලාට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8ට අමතරව අංග 10ක් ගැන ධර්මයේ පෙන්නනවා. දසාංගයේහි සමන්නාගතෝ අරහති උච්චති කියලා සඳහන් වෙනවා. ඒ තමයි අපි දන්නවා සාමාන්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග ටික: සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඊට අමතරව රහතන් වහන්සේලාට සම්මා ඥාන, සම්මා විමුක්ති කියලා තව අංග 2ක් පිහිටනවා. සම්මා ඥාන කියලා කියන්නේ සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන් සම්මා දිට්ඨිය පරිපූර්ණ කරා කියලා ඇති වෙන ඥානෙ. ඒකට කියනවා සම්මා ඥාන. සම්මා විමුක්ති කියන්නේ තමන්ගේ හිත සියලු ආශ්‍රවයන්ගෙන්, සියලු කෙලෙසුන්ගෙන් මිදුණා කියලා ඇති වෙන අවබෝධඥානෙ, ආසවක්ඛේ ඥානෙ. සම්මා විමුක්තිය තමන් විමුක්තියට පත් වුණා කියලා ඇති වෙන අවබෝධඥානෙ. ඔන්න ඔය විදිහට තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවන පිණිස තියෙන එකම මඟ අපිට වඩා ගන්න තියෙන්නේ. එහෙමනම් අමාරුම දේ මාර්ගයට පැමිණෙන එක, සෝවාන් වෙන එකයි අමාරු. ඒ මාර්ගයට ආව කෙනා ඒ මාර්ගයේ තුලයි ඊට පස්සේ ගමන් කරන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ දවසක් උපමාවකට පෙන්නනවා මේ සෝවාන් වෙන එකේ වටිනාකම කොච්චරද කියලා බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කරා. බුදුරජාණන් වහන්සේ වදාළා, ආනන්දය, ඔන්න නගරයක හිටපු මහා අපරාධකාරයෙක්, හොරෙක්, පැන හැංගි හිටපු හොරෙක් රාජ බටයන්ට අහු වෙනවා. රාජ බටයෝ මේ හොරාව අල්ලගෙන මේ අපරාධකාරය රජ්ජුරුව ළඟට අරගෙන එනවා. අරගෙන ඇවිල්ලා රජ්ජුරුවන්ට ඉදිරිපත් කරා, රජතුමනි මෙන්න අසවල් හොරා අපරාධකාරයා. රජ්ජුරුව ඉදිරියේ කියන, රජතුමනි මොහු මේ විදිහේ අපරාධ කරා, මේ වගේ හොරකම් කරා, මේ වගේ හොරකම් කරා, අර හොරකම් ඔක්කොම කියලා කියනවා. රජතුමනි සුදුසු දඬුවමක් පමුණවන්න. මේක උපමාවක්, මතක තියාගන්න. මේක සත්‍ය වශයෙන් මෙහෙම වෙන්නේ නැහැ. මේක උපමාවක්. බුදුහාඳුරුවෝ වදාළ අර රජ්ජුරුවෝ කියනවා මොහුට හෙල්ල පාරවල් 100ක් අනින්න කියන උදේට. දැන් හෙල්ල පාරවල් 100ක් තියා එකක් කන්න සමාජයට මැරෙන්න පුළුවන් ලේ ගිහිල්ලා. මේ උපමාවේ කියනවා හෙල්ල පාරවල් 100ක් අනිනවා. ඇන්නට පස්සේ වේදනාව විඳිනවා, කෑ ගහනවා, විලාප දෙනවා, හැබැයි මැරෙන්නේ නැහැ. දවල් රජ්ජුරුවන්ට මතක් වෙනවා. රාජබටියෝ කැඳවලා අහනවා, කෝ අර අපරාධකාරයා මැරුණද බලන්න. රජතුමනි තාම පණ තියෙනවා කියනවා. එහෙනම් දවල්ටත් හෙල්ල පාරවල් 100ක් අනින්න කියනවා. දැන් ආයිමත් ඔහු අල්ලගෙන හෙල්ල පාරවල් 100ක් යන්න දවල්ට. හවස නිදාගන්න ගියාම රජ්ජුරුවන්ට මතක් වෙනවා අර අපරාධකාරයා තාම පණ පිටින් ඉන්නවත් දන්නේ නැහැ. රාජබටියෝ ගෙන්න ලහනවා, තාමත් අර මිනිස්සයා ඉන්නවද පව්කාරයා? ඒ වෙලේ කියනවා රජතුමනි තාම පණ තියෙනවා.
එහෙමනම් හෙල්ල පාරවල් 100ක් අනින්නකින් හවසට දැන් දවසට 300යි උදේට 100යි දවල්ට 100යි හවසට 100යි ඔහොම ඇල්ල මනුස්සේ ජීවත් එන්න මේක උපමාවක් බුදුරජාණන් වහන්සේ වදාළ ඔය වගේ දවසකට හෙල්ල පාරවල් 100 ගානේ අවුරුදු 100ක් එක දිගට ඇනලා යම් කිසි වේදනාවක් දුකක් කෙනෙක් විඳිනවද ඒ තරම් දුකක් විඳල අවසන් වනාට පස්සේ සෝවාන් වෙන්න පුළුවන් කියලා කවුරු හරි හේතු සහිතව කියනවා නම් මහණෙනි නුඹල ඒකට කැමති වෙන්න කියන. එහෙම කවදාව සෝවාන් වෙන්න බෑ මතකතියාගන්න. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ ඒ තරම් දුකක් විඳල හරි අවුරුදු 100කට පස්සේ කෙනෙකුට සෝතාපන්න වෙන්න පුළුවන් කියලා කවුරු හරි හේතු සහිතව කියනවා නම් මහණෙනි නුඹල ඒකට කැමති වෙන්න. ඇයි මහණෙනි තථාගතයන් වහන්සේ එහෙම දෙයක් කියන්නේ. ඒකට හේතුව තමයි දීර්ඝ සංසාර ගමනේ ධර්මය අවබෝධ නොකිරීම නිසා හෙල්ල පාරවල් කාල මැරිච්ච වාර ඊට වඩා වැඩි කියන. ඔන්න අපි කාටන් නොපෙනෙන දීර්ඝ සංසාර ගමනි සිදුවීම. පිංහතුනි අපේ බුදුරජාණන් වහන්සේට පුද්ගලයෙක් දිහා බලනකොට ඔහුගේ කල්ප ගණන් සංවට්ට විවට්ට කල්ප ගණන් අතීත ජීවිත දකින හැකියාව තියෙන. බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ අනමතක් ගෝයම් භික්කවේ සංසාරෝ මහනෙනවේ සංසාර ගමන අනවරාග්‍රයි. පුබ්බා කෝටි නැපඥා ඇති පටන්ගත්ත කෙලවරක් හොයන්න බැරිතරන් දීර්ගයි. ඒ දීර්ඝ සංසාර ගමනි බුදුහාමුදුරුව පෙන්වා මහනෙනමේ දීර්ඝ සංසාර ගමනි හෙල්ල පාරවල් කාල පිහියනුම් කාල මැරිච්ච වාරගාන ගත්තොත්. අර දවසකට හෙල්ල පාරවල් 300 ගානේ අවුරුදු 100ක් එක දිගට හෙල්ල පාරවල් කෑවට වඩා වැඩී කියනවා දීර්ඝ සංසාර ගමන හෙල්ල පාරවල් කාල මැරල තියෙන වාරාපි. ඒ නිසා මහනෙන එහෙම හරි කමක් නෑ කෙනෙකුට සෝවාන් වෙන්න පුළුවන් කියලා කවුරු හරි කිව්වොත් හේතු සහිතව ඒත් කැමති වෙන්න කියන. අන්න එතකොට අපිට පේනවා සෝවාන් ඵලයට පත්වෙනවා කියලා කියන්නේ මොන තරම් ශේෂ්ඨ දෙයක්ද මොන තරම් බේරීමක්ද කෙනෙක් සෝවාන් වෙනවා කියලා කියන්න මොන තරම් මේ බේරීමක්ද. පිංහතුනි බුදුරජාණන් වහන්සේ දවසක් පුංචි ගල් කැට 7ක් ශ්‍රී හස්තයට ගත්තා. පොළොවෙ තියෙන පුංචි ගල් කැට 7ක් ශ්‍රී හස්තයට අරගෙන භික්ෂුන් වහන්සේලාට පෙන්න ලහනවා මහණෙනි මේ මහා පොළොවෙ තියෙන වැලි කැට ගල් කැට 5 කැටක් තථාගතයන් වහන්සේගේ මේ ශ්‍රී හස්තයේ තියෙන මේ පුංචි ගල් කැට 7ත් අතර වෙනස නුඹලට දකින්නවද? එහෙමයි ස්වාමීනි. තථාගතයන් වහන්සේගේ ශ්‍රී හස්තයේ තියෙන ඊටාම ස්වල්ප පුංචි ගල් කැට 7ක් විතරයි කිය. මේ මහා පොළොවේ අති විශාල 100න් ප්‍රමාණයක් 10න් ප්‍රමාණයක් ලක්ෂයෙන් ප්‍රමාණයක් බිඳු ගාණක් කියන්න බැරි තරම් විශාලයි කිය. පොළොවේ තියෙන ගල් කැට 5 කැට. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි සෝවාන් වෙච්ච පුද්ගලයා මේ දීර්ඝ සංසාර ගමනේ විඳලා අවසන් කරපු දුක් ප්‍රමාණය මහා පොළොවේ තියෙන ගල් කැට වැලි කැට 5 කැට වගේ කියලා හිතන්න කිව්වා. සෝවාන් වෙච්ච කෙනෙකුට තව අනාගතේ විඳින්න ඉතුරු වෙලා තියෙන දුක් ප්‍රමාණය මේ අතේ තියෙන ශ්‍රී හස්තයේ තියෙන පුංචි ගල් කැට 7 වගේ කියලා හිතන්න කිව්වා. ඇයි සෝවාන් වෙච්ච කෙනෙක් උපරිම තව ආත්ම 7ක් උපදිනවා. උපරිම ඉපදුනොත් ආත්ම 7යි. ඒ උපදින ආත්මවල පවා සුගතිය ඉපදුනත් දිව්‍ය ලෝක ඉපදුනත් කාටත් ජරා මරණ තියෙන ශෝකේ දුක ඇති වෙනවා. ඉපදීම දුකක්මයි. ඒ ආත්ම 7 තුල යම් දුකක් විඳිනවා නම් ඒ දුක හරියට අර පුංචි ගල් කැට 7 වගේ කියු. හැබැයි විඳලා අවසන් කරපු දුක් ටික මේ පොළොවේ තියෙන ගල් කැට වැලි කැට 5 කැට වගේ කියලා හිතන්න කියනවා. දැන් බලන්න ඒ දේශනා බුදුහාඳුරෝ දේශනා කරේ සෝවාන් වෙච්ච පුද්ගලයෙක් ගැන. සෝතාපන්න ඵලයට පත් නොවිච්ච පෘථග්ජනයෙක් ගැන හිතන්න. ඔබ ගැන හිතලා තේරුම් ගන්න. මම කොතනද ඉන්නේ? මං තව කොච්චර දුක් විඳලා ඇද්ද? තවත් කොච්චර විඳින්න වෙනවද කියලා හිතන්න. සෝවාන් ඵලයට පත් නොවිච්ච පුද්ගලයා සසරේ විඳපු දුක් ප්‍රමාණය අර පොළොවේ තියෙන වැලි කැට ගල් කැට 5 කැට වගේ නම් ඔහුට අනාගතේ තව විඳින්න ඉතුරු වෙලා තියෙන ප්‍රමාණයක් අර වැලි කැට 5 කැට වගේම තමයි. ඔහුට තව කොච්චර කාලයක් සංසාරේ කල්ප කෝටි ප්‍රකෝටි ගණනක් තව අනාගතේ කොහේ යයිද මොන අපායේ වැටෙයිද කොච්චර දුක් විඳ අනාගත සංසාරේ තව යන්න තියෙනවද අපි කවුරුත් දන්නේ.
ඒ නිසා පිංහතුනී ධර්මය ලැබිච්ච වෙලා බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාව අප්‍රමාදී බුදු හාන්දුරේකයි පෙන්වේ මහනෙන. බුදු කෙනෙක් තරම් මේ ලෝකෙ මිනිස්සු මේ සංසාර ගමනි භයානකකම දන්නවනං සතරාපායි වැටි වැටි යන මේ භයානක සංසාර ගමනෙන් මේ ලැබිලා තියෙන මනුස්ස ජීවිතය වටිනාකම දන්නවනං හිසගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්ස්වීනා වගේ. ආයුදයකෙන් පහරක්කාප කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙනවා වගේ. මොන වැඩ කටයුතු තිබුණත් ධර්මය අවබෝධ කරන්න විශාල උත්සාහයක් වීරයක් ගන්නවා කීවා සංසාර බය දකිනවා නම්. බොහෝ වෙලාවට මිනිස්සුන්ට තියෙන සංසාර බය දකින්නේ. ඒක බණ ඇහෙනකොට දැම මේ බණටි අහගෙන ඉන්නකොට හිතෙන්න්න පුළන් ඇත්තන ඉන්න. හම්බෝ අපි ඉන්න සංසාරය කියලා හිතෙන්න්න පුළුවන්. අපායකට වැටුනොත් නිරේකට වැටුනොත් ප්‍රේත ලෝකට වැටුනොත් මට කාගෙනම් පිහිටත්ද කියලා හිතෙනවා බණ අහනකොට මතක්කේ. ඒත් හැමෝටම නෙමෙයි. ධර්මය අනුව හිතන ඒ ධර්මය අනුව කල්පනා කරන යෝනිසෝ මනසිකාරය යෙදෙන කෙනාට විතරක් හිතෙනවා. අනිත් අයට එහෙම හිතෙන්නෙත් නෑ. සමහරයට මේ ඇහෙනකොට කැමතිනෑ. ඒ අය ඒකට හිතන්නවත් කැමතිනෑ. යනාපාය කියන්න නැත. සමහරු හිත නොම මට අපාය හොඳයි කියන. අර බණහන අයටත් විහිළු තහළු කරන. ආම්බල දිවිලෝ කියන්න නිව හදන්නේ උඹල ගැලවියල්ලකු අපි අපා යන්න තවත් සමහරකෙනවා ඔක්කොම නිවන් දැක්කොත් අපා ඉන්න කවදේ නිසා අපිට අපාය හොඳයි කිය. ඔය වගේ පණ්ඩිත කතා කියා. සමහරු ධර්මය ඇහෙනකොටවත් යන්තන් සිතුවිල්ලකින්වත් අනේ මට ගැලවෙන්න තියෙනවානන් කියලා එහෙම හිතන්නේවත් නැති කොච්චර ඉන්නවද ලෝකෙ. ඒ අතර පිංහතුනී බණපදයක් අහද්දි හිත පහදිනවා කියලා කියන විශාල පෙර පිනක්මයි. කෙනෙකුට බණෑහෙනකොට ධර්මය ඇහෙනකොට හිත පහදිනවාන. අනේ මටත් මේ ධර්මය අවබෝධ කරගන්න තියෙනවා නං කියල හැඟීමක් හිතේ උපදිනවාන. ඒ සංසාරික පිනක්මයි. ඒ නිසා ඔබ හැම දෙනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අපි දන්නේ නෑ කවදා කොත්තන කොයි මොහොතේ මොන්න විදිහට අපිට අහිමි වෙයිද. බලන්න මේ ලෝකෙ තියෙන විපද්දිහා. අද වෙනකොට මිනිස්සු මොන තරම් බයකින් තැති ගැනීමකින්ද ලෝක ජීවත් වෙලා ඉන්න කියල බලන්න. මීට අවුරුද්ධකට කලින් ඔබ හිතන්න. මේ වසංගතය ගැන අහපුුවත් නැති. දන්නේවත් නැති කාලේ. මිනිස්සු හිතපු දේවල් මවපු සිහින ලබන අවුරුද්ධ මෙහෙම කරනවා මෙහෙම කරනවා මේ විදිහට ජීවත්වෙනවා. අද අවුරුද්දක් යනකොට අද ලෝක සත්‍යය. තාම බෙහෙතක් හොයාගෙන නැති මේ වසංගතය. තව අවුරුදු කීයක් අපිට මෙහෙම ඉන්න වෙයිද. අනාගතයේ මොන තරන් දරුණු මට්ටමට මේ රෝග ලෝකෙ පැතිරෙයිද. ලෝකෙ බලවත්ම රටවල් ලෝකෙ බලවත්ම ලෝක නායකයම් පවා මේ රෝගීට ගොදුරුනානං අපි කොහොම බේරිලා අනාගතය ජීවත්වෙන්නද. අද බේරිලා හිටියට තාම අපි බේරිලා හිටියට අනාගත ලෝකයේ මොන විදිහට කවද බෙහෙතක් හොයාගන්න ලැබෙයි අපි දන්නේ නෑ. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරම ඉක්මනින් මේ රෝගයට බෙහෙත් හොයාගෙන අවශ්‍යද හොයාගෙන මේ අසරණ වෙලා ඉන්න හැමෝටම ලෝකයාටම සුවපත් භාව ඇති කරගන්න ලැබේවා කියලා අපි මෙස්සිතින් ප්‍රාර්ථනා කරන. හැබැයි යථාර්ථය අපි තේරුම් ගන්නට ඕන. ඒ තේරුම් ගන්න කෙනා අප්‍රමාදීව ධර්මයයි දියුණු කරන්න ඕන. ඒ නිසා වෙන කරන්න විකල්පයක් නෑ අපිට. අපිට කරන්න ඉපදුනානන් දුකක්ම තමයි. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වේ ඉපදීම දුකක්මයි ජාතිපි දුක්කා. ඉපදුනානන් ඒ කාන්තින් ලෙඩ වෙනවා නොයෙක් ලෙඩ රෝග. බලන්න දවසින් දවස මොන තරන් ලෙඩ රෝගවලට මිනිස්සු ගොදුරු වෙනවාද. ඉපදුනානන්ගේ කාන්තින් ලෙඩ වෙනවා. වයසට යන. කවදක් කොතන කොයි මොහොතේ හෝ මරණයට පත්වෙනවා. සෝක පරිදේව දුක්ක දෝමනස් සුපායාස මිනිස්සු අඩනවා වැලපෙනවා දුක්විදිනවා පපෝට ගහගන්නවා සුසුමේලනවා සිහිනැතුව වැටෙනවා විලාප දෙනවා. මනුස්සලෝක දිහා හොඳට විමසල බලන්න මිනිස්සු කොච්චර දුක්විදිනවාද. මේක තමයි ලෝකි ස්වභාවේ. මෙන්න මේ ස්වභාවේ තේරුම් අරගෙන මේ ලෝකෙන් ගැලවෙන්න මහන්සිගත් මිදන්න මහන්සිගත්. තේ පිණිස ඔබ හැම දෙනාටම වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරන. පිංහතුනි අද ධර්මශ්‍රවනයෙන් රැස් කරගස් සියලු පින් සියලු දෙවියෝ සාධ කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ දිව්‍යසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ
සංසාරදුකින් අතමිදේවා ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටමත් දායකත්ති දරූ පින්වත් සියලු දෙනාටමත් සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදයම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. තින් අද මේ උතුම් ධර්ම දේශනාවේ පින් බර දායකත්වය දරන්නට දෙන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිටින නිලන්ති විතාන සහ ශ්‍රී ලංකාවේ සිටින නිරෝෂා තුෂාරී අනුර විතාන සහ රංජන් ප්‍රසන්න කෙන දූ දරුවන් ඇතුළු පවුලේ හැම දෙනා විසේ. මේ පිංහතුන්ගේ ප්‍රධානම අරමුණ තමයි කොඩිප්පිලි ආරච්චිගේ දෝන එමලින් මහත්මියගේ 80වෙනි ජන්මදිනය නිමිති කරගෙනේ මෑණියන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායු සම්පත්තිය ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනාව ඒ වගේම තම පියාණන් වන යට්ටෝ විට විතානගේ ධර්මදාස් විතාන මහත්මාට උතුම් ධර්මාවබෝධය නිවන් අවබෝධය පිණිස මේ පින ආශිර්වාදයක් වේවා කියලා ධර්මාවබෝධය පිණිස තමන්ගේ දෙමවපියන් පවුල ඥාතීන් සුජීවත්ව ඉන්න හැම දෙනාටම ආශිර්වාද කිරීම. ඒ වගේමයි තමන් නමෙන් මිය පරලවගේ මව්පිය පාර්ශවල මිය පරලවගිය සංසාරගත සියලු ඥාති සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා ඒ අයගේ පරලව ජීවිත සැපවත්තේවා සුවපත්තේවා සංසාරදුකින් අතමිදේවා කියල සාදු කියල ඥාතීන්ට පින් දෙන්න ඔබත් ඔබේ ඥාතින් සේ කළ පින් දෙන්න. ඒ වගේම ධර්මදේශකයණන් වහන්සේ ඇතුළ පෝජනය මහා සංගරත්නයට ආශිර්වාද කිරීම පවුලේ සියලු ඥාති හිතමිත්‍රාදී සුජීවත්තයින්න හැම දෙනාටම සෙත් ප්‍රාර්ථනා කිරීම ලෝක පාලක සියලු දෙවියන්ට මේ පින දෙවියන්ටත් ධර්මාවබෝධය පිණිසම උපකාර වේවා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කිරීමත් සුජීවත්ව ඉන්න සියලු කල්්‍යාන මිත්‍රයන් හැම දෙනාටම ආශිර්වාද කිරීම අරමුණ. තිගේමනං ඔබ හැම දෙනාටමත් ධර්මශ්‍රවනය කර සියලු දෙනාටමත් අද දායකත්තේ භාරගත්තේ පින්වත් සියලු දෙනාමත් ඔබ හැම දෙනාමත් නිදුක්කේවා නිරෝගිවේවා සුවපත්තේවා. ඔබ හැම දෙනාටම නිවන් අවබෝධය පිණිස මේ පින පාරමිතාවක්ම වේවා කියල අපි ආශිර්වාද කරන. ආකා සට්හාජිබුම් මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනං ආකා සට්හාජිබුම් මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකා සට්හාජිබුම් මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.